ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 පෙබරවාරි 8 සඳුදා සිරස්තල රතු දත්ත පොතට ගිය ගම්පහ වෘක්ෂය අධිවේගයට බිලිවෙයිද වෙනත් තැනක රෝපණය අවදානම් බවට පරිසර වේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් තාක්ෂණයක් තියනවාද කියන ප්‍රශ්න ඇති වුණා. කුරුණෑගල මංගලෝත්සවයකට පැමිණි 250කින් 136කට කොවිඩ් ව්‍යාප්තිය ගැන ඇමතිගේ තක්සේරුව. අවමත් ස්ථාවර මට්ටමේ තියෙන අඩුවීමේ ප්‍රවණතාවයක් අපි දකින්නේ නැහැ. රුපියල් 16 දෛනික වැටුපක් ඉල්ලූ වතුකම්කරුවෝ අරගලයේ ජයගනී. 16 වැටුපට අදාළ ගැසට් නිවේදනය සතියක් තුළ. අයවැය ලේඛනයේ පොරොන්දු පරිදි එම මුදල ලබා දීමට කටයුතු කරන බව. පොහොට්ටුවෙන් විමල්ට දරුණු ප්‍රහාරයක්. පක්ෂනායකත්වය ගැන කළ ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාවගත යුතුයි. පොදුජන පෙරමුණ දැඩි ස්ථාවරයක. එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි. දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත අත්හරි. නව ප්‍රභේදයට ප්‍රතිචාර නොදක්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබාදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කරමින් සතියක් තුළ ගැසට් නිවේදනය නිකුත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා පවසනවා. ඒ පඩිපාලක මණ්ඩලය කම්කරු දෙපාර්තමේන්තුවේදී අද රැස් වූ අවස්ථාවේ එළඹී තීරණයෙන් අනතුරුවයි. The big story. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පැවතියත් වෘත්තීය සමිති සහ වතු හාමුදුරුවන්ගේ පාර්ශවවලට අවසන් එකකතාවකට පැමිණීමට නොහැකි වුණා. මෙම තත්ත්වය තුළ විශේෂ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා මෙම ගැටලුව පඩිපාලක සභාව වෙත යොමු කළ අතර එම සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී අද රැස් වුණා. ඒ වතු හාමුදුරුවන්ගේ නියෝජිතයන් 8 දෙනෙක්, වෘත්තීය සංගම් නියෝජිතයන් 8 දෙනෙක් සහ අමාත්‍යවරයා විසින් පත් කළ නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විතවයි. මෙහිදී පඩිපාලක සභාවේ නීති රීති අනුව ඡන්ද විමසීමක් පැවැත්වුවා. ඡන්ද විමසීමක් පැවැත්වීමේදී වෘත්තීය සමිති මගින් ගෙනෙන ලද යෝජනාවට අයවැය සහන දීමනාව 100යි, මූලික වැටුප 900යි. ඒ අනුව පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් වන යෝජනාව සඳහා ඡන්ද 11කුත් ඊට විරුද්ධව ඡන්ද 8කුත් ලැබුණා. ඒ අනුව මට වාර්තා කරලා තියෙනවා මේ යෝජනාව සම්මත වුණා කියලා. කම්කරු අමාත්‍යවරයා වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව මම සතියක් ඇතුළතදී මේ තීරණය ගැසට් කරලා ඒට නීත්‍යානුකූල භාවයක් ලබා දීලා එම මුදල ලබා දීමට කටයුතු කරන බව ඉතාම සතුටින් මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඔව් නමුත් තාමත් තියෙනවා පොඩි කුතුහලයක්. නෑ කිසිම කුතුහලයක් නෑ. දැන් ඒ තීරණය අරන් ඉවරයි, ගැසට් කරන්න විතරයි තියෙන්නේ. සාර්ථකයිද? නෑ සාකච්ඡාවට මේ වෘත්තීය සමිති වලින් මූලික වැටුප 900කුත් තව රුපියල් 100ක් බජට් රිලෙවන්ස් එක තිබ්බා. ඉතින් අපි ඒකට විරුද්ධ වුණා. දැන් තව රුපියල් 80යි නේද වැඩි කරන්න තියෙන්නේ. ඕක දුන්නට ප්‍රශ්නයක් නෑ නේද මිනිස්සු. පවුපින් නෙමෙයි අපි ක්‍රමවේදයක් දීලා තියෙනවා 10ට වඩා හම්බ කරන්න. හැබැයි ඉතින් යුනියන් එකේ ක්‍රමවේදයට කැමති නෑ. අමුතුමා කියන මේ ගැසට් කරන්න අනිවාර්යෙන් කියලා. ඕ ගැසට් කරන් පස්සේ ඉතින් දැන් රටේ නීතියක් වුණොත් ඒ නීතියට අපි අවනත වෙනවා. අපි ආණ්ඩුවේ වතු අපිට ඉස්සෙල්ලා අපිට බල කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට දීලා පෙන්වන්න පුළුවන් මේ 1000ක් දීලා කරන්න පුළුවන්ද කියලා. අවම වැටුප දැම්මොත් අනිවාර්යයෙන්ම කර්මාන්තයකට අවම වැටුප ගෙවන්න වෙනවනේ. කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකේ ලැබුණ අනිත් කොන්දේසි ඔක්කොම ඉතින් අපි නැවත සල්කා බලන්න වෙනවා. ඔබතුමාලා දෙන අනිත් දිරිදීමනක් අප
කපනවා කියලා දොයි කියන්නේ. අපිට නීති දෙකකට යටත් වෙන්න බෑ. මෙච්චර කල් අපි සාමූහික ගිවිසුම යටතේ හිටියා. දැන් පරිපාලක සභාව යටතේ එනවා නම් එක නීති පද්ධතියට යටත් වෙන්න පුළුවන්. දෙකටම යටත් වෙන්න බෑ. මේ සාකච්ඡාව සාර්ථකයි. මේ සාකච්ඡාවේ ජයග්‍රහණය වතුකම් කරුන්ට. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කුරුණෑගල අඹන්පොළ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 250කට අධික පිරිස අතරින් මනාල යුවලය ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යංශ අනාවරණය කරනවා. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මෙම කොවිඩ් පොකුරේ වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්눔 කරන බැවින් නව වෛරස ප්‍රභේදයක් යන්න සැක සහිත බවයි. කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ ඉකුත් ජනවාරි 21 වනදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මනාල යුවලය ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍යංශ පවසනවා. එම මංගල උත්සවයේ දෙවන දිනය ජනවාරි 24 වනදා අත්තනගාලේදී පවත්වා තිබෙන අතර එය අනුව දින දෙකටම සහභාගී වූ මුළු පිරිස 260කට අධික බව අනාවරණ වී තිබෙනවා. ආසාදිතයින් ලෙස හඳුනාගත් 136 දෙනා අතරින් 96 දෙනෙකුම මෙනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු ආසාදිතයින් 40 දෙනා අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්. පළමු දිනේ උත්සවයට සහභාගී වූ 15 දෙනෙකුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදී එම 15 දෙනාම ආසාදිතයින් ලෙස වාර්තා වුණා. එම 15 දෙනාම විවාහ උත්සව දිනේ වායු සමනය කරන ලද කාමරයක මත්පැන් පානය කර තිබෙන අතර 15 දෙනාම ආසාදිතයන් වීම හේතුවෙන් ඉන් පළමු ආසාදිතයා කවුද යන හඳුනා ගැනීමත් අසිරු වී ඇතැයි සෞඛ්‍යංශ සඳහන් කළා. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මෙම කොවිඩ් පොකුරේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන සහ රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්눔 කරන බැවින් නව වෛරස ප්‍රභේදයක් යන්න සැක සහිත බවයි. තවත් 100කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත අතර දැනට හඳුනාගත් ආසාදිතයන් 136 දෙනාගේ ආශ්‍රිතයන් 450 දෙනෙකු පමණ නිරෝධායන සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එතන මහජනතාව හිතනවා මේකේ දැන් කොවිඩ් නෑ මේ කිසි ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන්. හුඟක් තැන්වල මේ වෙඩින් නිසා තමයි මේක මේ එකපාරට පොකුරු ඇති වෙනවා. වෙඩින් එකේ මුල ටිකේ ඉන්නවා මාස්ක් එක දාගෙන ඊට පස්සේ කණ්ඩ බොන්න ගියාට පස්සේ මාස්ක් කොහෙවත් නෑ. මෙතනින් තමයි පටන් ගන්න. ඉතින් ඊට පස්සේ අපිට බයිනවා. මෙන්න මේක කන්ට්‍රෝල් කරන්න නෑ සෞඛ්‍ය කන්ට්‍රෝල් කරන්න නෑ කියලා. මිලියන 22ක් වෙච්ච මහජනතාව පස්සේ අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හැමෝටම ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නෑ. මේක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. අම්පාර සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සමාජිකයන් 25 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුව තහවුරු කළා. ජායල ප්‍රාදේශීය සභාවේ රියදුරන් සහ නිලධාරීන් ඇතුළු 9 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. මට්ටක්කොලිය, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මල සූරිය යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර ඉන් 90 දෙනෙකුම කාන්තාවන්. එනු මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා. ගාල්ල කරාපිටිය කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103ක් වන වයෝවෘද්ධ කාන්තාවක් ඉකුත් 6 වනදා සිය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඇයගේ දේහය සම්බන්ධයෙන් PCR පරීක්ෂණයක් කරාපිටි ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා. එහිදී ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළා. මෙය මෙරට සිදු වූ වයස්ගතම කොවිඩ් ආසාදිත මරණයයි. දිස්ත්‍රික්ක 23කින් කොවිඩ් ආසාදිතයන් 772 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. කොළඹින් 245ක්, ගම්පහින් 214ක්, රත්නපුරින් 53ක් සහ තවත් දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයන් 260 දෙනෙකු වාර්තා වුණා. අද දිනේත් කොවිඩ් ආසාදිතයන් 514 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදිතයන් 69862 දෙනෙකු මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 64141ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා එනත් කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 1,61,773ක්. විශේෂඥවරු කියන්නේ අඩුම වශයෙන් අවුරුද්දක් මේකේ තියෙන ප්‍රතිශක්තිය පවතී. දැනට මේ එන්නත මූලික පරීක්ෂණවලදී නිර්දේශ කරේ පළවෙනි එන්නත ලබා දීලා සති 4ක කාලයකින් දෙවෙනි එන්නත ලබා දෙන්න. නමුත් දැන් ලැබෙන සාක්ෂි වලින් පෙන්වන්න කරනවා සති 4න් දෙනවාට වඩා සති 12න් දුන්නාම වඩා ඵලදායී වෙනවා. මාර්තු පළවෙනි සතිය වෙනකොට අවුරුදු 60ට වැඩි ජනගහනයට ඊට සමගාමීව 30 සිට 60 අතර වැඩ කරන ජනතාවටත් මේ එන්නත් කරණය ලබා දීමට හැකියාව ලැබෙනවා. මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මධ්‍යස්ථාන 4000ක්. ඒ 4000න් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වෙන ආකාරයට හැම මධ්‍යස්ථානයකින්ම 300 දෙනෙකුට දිනකට එන්නත් ලබා දීමට. ඒතකොට දිනකට ලක්ෂ 6ක ජනතාවට අපිට හැකියාව ලැබෙනවා දිනකට එන්නත් ලබා දෙන්න. ලංකාව තුළ දැන් මොන වගේ තත්ත්වයක්ද අඩුවීමක් තිබෙනවද? තවමත් ස්ථාවර මට්ටමේ තියෙන අඩුවීමේ ප්‍රවණතාවයක් අපි දකින්නේ නැහැ.
සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සියලු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ගිලන් ඇඳන් 11443ක් ඇති අතර හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක්ද දිවයින පුරා පිහිටුවා ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ IDH රෝහලෙන්. අපි අද වෙනකොට රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක් කරා වැඩි දියුණු කරගෙන තියෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලේ PCR පරීක්ෂණ පහසුකම් සහිත අනුක ජීව රසායනාගාරය අද විවෘත කරනු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. මේ වෛරස් එක සමාජගත වීම කියන එක අපි කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. මොකද මේක මානව සංහතියේම පරාජයක්. මම හිතනවා අපි ෆේල්. හැබැයි ෆේල් අපි නෙවෙයි මුළු මානව සංහතියේම ෆේල්. මේ තියෙන වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අපි විසින් දියුණු කරගෙන තිබිච්ච ක්‍රමවේදවල ඇත්තටම දුප්පත්කමක් තියෙනවා. අසේල ගුණවර්ධන සර්ුත් මෙතන හින්දා මම යෝජනා කරන්න කැමති ලංකාවේ තාම ප්‍රොපර් පබ්ලික් හෙල්ත් ලැබොරටරියක් නැහැ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකවත් හිටවීමට දකුණු අප්‍රිකාව අද පියවර ගත්තා. ඒ රට තුළ ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදයට එම එන්නත ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. මේ අතර COVID-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ව ආහාර වෙළඳපොළ ආශ්‍රිතව ඇති වූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම පවසනවා. දකුණු අප්‍රිකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකවත් හිටුවා තිබෙනවා. ඒ එරටින් හඳුනාගත් නව වෛරස ප්‍රභේදයට එරෙහිව එම එන්නතේ ප්‍රතිචාරය අවම බවට හඳුනා ගැනීමෙන් පසුවයි. එරටින් හඳුනාගන්නා නව ආසාදන වලින් 90%ක් විකෘති ප්‍රභේදයේ ආසාදිතයන් බවයි වාර්තා වන්නේ. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග ලොව පුරා ප්‍රචාරය වූ මතය වූයේ එම වෛරසය චීනයේ වූහාන්හි සත්ව ආහාර වෙළඳපොළක් ආශ්‍රිතව බිහි වූ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පසුගියදා චීනයට පැමිණියා. එම විමර්ශක කණ්ඩායම සිය නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ව ආහාර වෙළඳපොළෙන් වුවත් වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයකින් බවයි. එම වෙළඳපොළ ආශ්‍රිතව වෛරසය හටගත් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවත් එම විශේෂඥ කණ්ඩායමේ සමාජික වැදිමිර් ඩෙඩ්කොෆ් පවසනවා. වෛරසය වූහාන්හි පරීක්ෂණාගාරකින් පිටතට ආ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඩෙඩ්කොෆ් ප්‍රතිචාර දැක්වුවා. ඔහු පවසන්නේ වූහාන්හි එම පරීක්ෂණාගාරය මනාව සංවිධානය කළ ආයතනයක් බැවින් එහි එවැන්නක් සිදුවීමට ඇත්තේ අඩු සම්භාවිතාවයක් බවයි. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් වසංගතයට පෙර තිබූ මට්ටමට ඉහළ නැග තිබෙනවා. ලොව ඇතම් කලාපවල විශේෂයෙන්ම ආසියාවේ තෙල් සඳහා පවතින ඉල්ලුම යලි ඉහළ යමින් තිබීම මීට හේතුවක්. කෙසේ වෙතත් ගෝලීයව බැලීමේදී බොරතෙල් සඳහා තවමත් පවතින්නේ සාමාන්‍ය මට්ටමටත් වඩා පහළ ඉල්ලුමක්. ඉතිහාසයේ බොරතෙල් බැරලයක අඩුම මිල වාර්තා වුණේ ඉකුත් කොවිඩ් ව්‍යාප්තිය අතරතුර පසුගිය වසරේදී. සමස්ත ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 10,68 ලක්ෂයක් මවා ගොස් තිබෙනවා. වසංගතයෙන් නොපුරා මියගොස් ඇති සංඛ්‍යාව 23,27,000කට අධිකයි. ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතුදත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ පණ්ඩු කරඳ හෙවත් ක්‍රූඩියා සිරෙනිකා නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ ශාකය අධිවේගී මාර්ගයට බිලිවන බවට පරිසරවේදීන් චෝදනා කරනවා. පරිසර මාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මෙය රැක ගැනීමට උපරිම උත්සාහයක නිරත වන බවයි. කෙසේ වෙතත් සංවර්ධනයේ ප්‍රතිඵලය පරිසර විනාශය බවයි රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහතා පවසන්නේ. ගම්පහ දාරුළුව දුම්රිය ස්ථානයේ පිහිටි වන ලැහැවකින් හමු වූ පණ්ඩු කරඳ හෙවත් ක්‍රොඩියා සිරනිකා නම් මෙම ශාකයේ පිහිට ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ. ඊයේ දිනේදී මාර්ග සංවර්ධනයේදී මෙම ශාකය ඉවත් කිරීමට යන බවට සැලවීමත් සමග ගම්පහ දිසා වන නිලධාරණයේ දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත් වීමෙන් ඒ නතර කෙරුණා. ඇය පවසන්නේ මෙම ස්ථානයේ මෙම ශාකයට අමතරව වඳ වියාමයේ තර්ජනයට ලක්ව ඇති ශාක 5ක් සහ ආරක්ෂිත ලයිස්තුවේ ඇතුළත් ශාක වර්ග 5ක් ඇතුළත් බවයි. ඔතන තියෙනවා වඳ වියගේ එන යාමේ තර්ජනයට මුහුණ පාපු වර්ග 5ක් තියෙනවා. ආරක්ෂිත ලයිස්තුවේ තියෙන වර්ග 5ක් තියෙන ඔය දල වශයෙන් බලපුවෝ විතරයි. ලෝකෙම වඳ වෙලා ගියා කියලා හිතලා තිබිලා පස්සේ හම්බෙච්ච ඔය ක්‍රූඩියා සිරනිකා වලට අමතරව තව 10කුත් තියෙනවා. තිබුණා උතන. එතකොට ඔන්න ඕක හින්දායි ඔය පද්ධතිය වැඩගත්. මේ සම්බන්ධයෙන් අප මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් WRPM සිරි මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙම ශාකයේ කපා නොදමා ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මෙවැනි විශාල ශාකයක් ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීම පළමු වතාවට සිදු කරන්නක් බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.
එය කෙතරම් දුරට සාර්ථක වේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. අමාර්ගාධිකාරී අමාත්‍යාංශයේ ලේකම්තුමාට ප්‍රේමසිරි මහත්මයාට කතා කරලා කිව්වා ඒ කටයුත්ත නතර කරන්න අපි පරිසර අමාත්‍යාංශයත් මැදිහත් වෙලා මේ ගහ ඉතිරි වෙද්දී වෙනත් විකල්ප ක්‍රමයක් තියෙනවද කියන එක පිළිබඳව පළවෙනියට අපි අවධානය යොමු කරනවා. එසේ නොහැකි නම් මේ ගහ වෙනත් ස්ථානයක රෝපණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ශාකය මේ ප්‍රදේශයෙන් ගලවා වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවසරයක් ලබා දීලා තියෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපි ඒකත් දකින්න අපි ඒක මුල සිටම පෙන්වා දුන්නා. ඒක ඇත්තටම සිදු කළ නොහැකි දෙයක්. මොකද විශාල ශාකයක් එවැනි ශාකයක් ඒ ආකාරයට රූෆ් බෝල් කරලා ගලවා සකස් කරලා වෙනත් තැනකට රැගෙන යාම අසීරු කටයුත්තක්. ඒක සම්බන්ධයෙන් ලංකාවේ ඇත්තටම නිවැරදි තාක්ෂණයක් තියනවාද කියන ප්‍රශ්නේ අපිට මුල සිට ඇති වුණා. හැබැයි එකම ගහක් ලෝකෙට ඉතුරු වෙලා තියෙද්දි ඒ ගහ වෙනත් ස්ථානයකට ගෙනහිල්ලා අත්දැක බැලීමක් වශයෙන් ඒක මිය ගියොත් විශාල හානියක්. පරිසරවේදීන්ගේ ආපු දැවැන්ත අරගලයේ ඉස්සරහා යහපාලන ආණ්ඩුව තීරණය කරා ගමන්පතේ වෙනස් කරනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගස් ටික ගලවන්නේ නැහැ කියලා. පරිසරය රකින්න කියලා මේ ආණ්ඩුවත් ඇවිල්ලා ආණ්ඩුව ආපු ගමන් තාප්පවල තරුණ තරුණියෝ ගිහිල්ලා පරිසරය ගැන චිත්‍ර ඇන්දේ. අනිකුත් ශාකත් එක්ක ඒකාබද්ධ පරිසර පද්ධතියක ඒ ගහ තියෙන්නේ. ඒක තියෙන්නේ. ඒක අන්තිම ගහ. අපි දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගහ ගලවන්න අනුමැතිය දීලා තියෙනවා මැල්වත්ත දීපල වෙනදම් සමග. අඩුම ගානේ ගහ ගලවලා ගිහිල්ලා සුදුසු තැනක සිටුවීමේ වගකීම ගන්න එපා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසරවේදීන් ශාක පිළිබඳ විශේෂඥයෝ වෙන්දේශ කොම්පැනියකට දීලා තියෙන ගහ ගලවගෙන ගිහිල්ලා කොහේ හරි හිටවන්න කියලා. ඒක එහෙම තිබියදී ඊයේ අධිවේගී මාර්ගයේ ඉදිකරන අදාළ චීන සමාගම ඇවිල්ලා ක්‍රූඩියාසිලනිකා ශාක නිදර්ශකයේ විතරක් ඉතුරු වෙන විදියට ඒ වටේ තිබුණු සියලුම ශාක ටික විනාශ කරා. ක්‍රූඩියාසිලනිකා ශාකයේ අවසන් වරට මෙරටින් හමුවන්නේ 1800 ගණන්වලදී. අනතුරුව ලෝකයෙන්ම වඳ වූ බවට හඳුනාගත් මෙම ශාකය රතුදත්ත පොතුර ඇතුළත් වන්නේ 2012 වර්ෂයේදී බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. රනිල්ල පවුලේ ශාකයක් වන මෙය නැවත වතාවක් 2019 වසරේදී සොයාගන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදු කළ පරිසර තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කළ පරිසරවේදීන් පිරිසකටයි. මේ අතර ක්‍රූඩියාසිලනිකා නම් මෙම ශාකය වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇති බැවින් මෙම ශාකයට හානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ. මේ ශාකය නීතියෙන් ආරක්ෂිත නිසා කිසිම කෙනෙකුට මේ ශාකයකට හානි කරන්න, මේ ශාකයක් විනාශ කරන්න, ශාකය කපා දැමීමට හෝ එහෙම නැත්නම් වෙනත් හානිකර ද්‍රව්‍යයක් හෝ හානිකර ක්‍රමයකින් ශාකයට අනතුරක් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී වෙනවා. ඒ වගේ මේ කටයුත්තක් කරන ඒකට අනුබල දෙන ඕනම කෙනෙක්ව වරන්තුාත්මක කටයුත්තක් අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසියට මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් වනසත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතෙන් බලය ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ශාකය පිළිබඳව පරීක්ෂණ සිදු කළ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඇය පැවසුවේ ක්‍රූඩියාසිලනිකා ශාකයේ බීජ ගෙනවිත් පෙරදිනේ රාජකීය උද්භිද උද්‍යානයේ පැල රසක් රෝපණය කර ඇති බවයි. මේ අතර රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීමට ගම්පහ දාරළුව ප්‍රදේශයට පැමිණි අතර එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ මෙම ගැටලුව විසඳන තෙක් මේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමටයි. එමෙන්ම වන සම්පත් සංරක්ෂණය කිරීමට සහ තිරසාර කළමනාකරණයට සුදුසු පියවර නොගන්නේ නම් වන සංරක්ෂණ ජෙනරාල්වරයාට සහ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් එන්තර වාසිය යොමු කර තිබෙනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය මාර්ගයෙන් මේ අතර සිය නිජබිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩේරිඟ වගා කිරීම සඳහා පෞද්ගලික සමාගම් වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසිලා ආදිවාසී නායක ඌර්වර්ගීය වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ අර්ථයේ අක්කර 5000කට අධික සිය පාරම්පරික ඉඩම් අහිමිවීමේ තත්ත්වයක් මතුව තිබෙන බවද ආදිවාසී නායකයා සඳහන් කරනවා. මේ ප්‍රතිඵලයක් ලෙස විශාල පාරිසරික හානියක් මතුවීමේ අවදානමක් උද්ගත වී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව මේ චෝදනාව ප්‍රධාන වශයෙන්ම නීති විරෝධී ලෙස මේ අපේ පාරම්පරික වැඩි ජනතාවට එහෙම නැත්නම් මේ නිජබිමේ මුල් උරුමකරුවන්ට අයිති ඉඩකඩම් නීති විරෝධී ලෙස විනාශ කරමින් වෙනත් කටයුතු සඳහා භාවිතා කරමින් සිදුවන මේ විනාශය සම්බන්ධව තමයි මූලික වශයෙන් මෙන් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන පසුබිමක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ සංවර්ධනය යන්නෙහි ප්‍රතිඵලය පරිසර විනාශය බවයි. ඉතිහාසයේ පුරාවටම රජ කාලේ ඉඳලම සංවර්ධනය කියන එකේ ප්‍රතිඵලය පරිසර විනාශය කියන එක. සංවර්ධනය කරද්දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට එදා පරාක්‍රම බහුව රජුරන් කාලේ වෙල්කුඹුරු හදද්දී කැලේ කපලා තමයි වෙල්කුඹුරු හදන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවට සතියන්ත ජාතික පුවත්පතකට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන සමාවගෙන ඉල්ලා අස්කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.
එම පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි මහලේකම්වරයා ඇතුළු පිරිසක් මේ බව සඳහන් කළා. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සත්‍යන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි නොකර ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවට ප්‍රකාශයක් ලබා දී තිබුණා. අමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් මාධ්‍යමයක් පවත්වමින් දැඩි ලෙස විවේචනයට ලක් කළා. මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීරණ ගන්න කිසිදු අයිතියකුත් නැහැ. අනිත් එක දේශපාලනයේදී වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනකටපත් වෙන්න අපේ පක්ෂය සූදානම් නැහැ. අපේ පක්ෂය අදටත් අපේ එදා පරමාදර්ශී නායක හැටියට සැලකපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අපේ සියලු පාක්ෂිකයෝ අදටත් අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තමයි මේ පක්ෂේ නායකත්වය. ඒ නායකත්වය සම්බන්ධයෙන් එතුමා කරපු ප්‍රකාශය එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන පක්ෂයක් හැටියට අපි ඉන්නවා. විමල් වීරවංශ මහතා මේ රජයේ සාමූහිකත්ව වගකීම දරන කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට ඉඳගෙන මේ වගේ පල්ලෙහා තුන්වෙනි පන්තියේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි ඊටම කනගාටුව ප්‍රකාශ කරනවා. මේ පුවත්පතට පළ කරන ප්‍රකාශය තුළ එක තැනකදී විමල් වීරවංශ ඇමතිවරයා අතිගරු ජනාධිපතිතුමන්ගේ දේශපාලන අත්දැකීම් සම්බන්ධවත් ප්‍රකාශයක් කළා තියෙනවා. දේශපාලනය කියන විද්‍යාව විෂයක් විදියට ගත්තාම ඒකේ තියෙන අතිශය සංකීර්ණම තැන තමයි අභ්‍යන්තර සිවිල් යුදමය වාතාවරණයක්. එහෙම තත්ත්වයක් කළමනාකරණය කරපු නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා. මෙවැනිම ආකාරයට ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා රජය තුල අමාත්‍යවරයෙක් හැටියට ඉඳමින් ආර්ථික ඝාතකයන් සම්බන්ධව ප්‍රකාශයක් කළා. එයින් පස්සේ ඔහු රජය තුල විවිධ මතවාද කල්ලි කණ්ඩායම් නිර්මාණය කළා. එහි ප්‍රතිඵල තමයි අවසානයේ 2015 මේ රටේ ජනතාවට භුක්ති විඳින්න සිද්ධ වුණේ. ඒ වගේම තමයි එතුමාගේ නායකත්වයෙන් එතුමාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වුවා. අපි උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. මම අද හෙලි කරනවා. දොස්තර මහතුරු දෙන්නෙක් ඉන්නවා ඒ සාකච්ඡාවේ පිටිපස්සේ. ඒ දොස්තර මහතුරු දෙන්නම විදේශ ඔත්තු සේවා සමාග ආයතන වලින් වැටුප් ලබන අය. මහින්ද සුළඟක් නෙමෙයි හැමුවේ මහින්ද කුණාටුවක්. මහින්ද රාජපක්ෂ කියන ප්‍රතාපවත් චරිතය වටා ගොඩනැගිච්ච ඒ බලවේගයට විවිධ කට්ටිය උපැන්න සහතික දෙන්න හැදුවට ඒ බලවේගය මහින්ද රාජපක්ෂ බලවේගය. කවුරු හරි පුද්ගලයෙක් කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව නැවත බලයට ගෙනාවේ මම කියලා මං හිතන්නේ ඔහු මනෝ විකාරයක ජීවත් වෙන පුද්ගලයෙක්. එතුමා සද්ද නැතුව ඉඳලා මේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා අගමැතිවරයා තීරණය ගත්තාම ඒ බව දැනගෙන බොරුවට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න හැදුවා. එච්චරයි උනේ. ඉතින් මහින්ද සුළඟ කියන එක කාටවත් විකුණාගෙන ගන්න නම් බෑ. මොකද ඒ උරුමකාරයා මහින්ද රාජපක්ෂ ජනාධිපති. ගම්මන්පිල මහත්තයා කොහොමද විමල් වීර මහත්තයාගේ තත්ත්වය මොකද කියන එක මට කියන්න අවශ්‍යත් නැහැ. ඒ ගැළවිලා යනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. විපක්ෂ කාර්යභාරය ආණ්ඩුවට කරන්න බෑ. එනදී විපක්ෂ කාර්යභාර කරන්න විපක්ෂයට යන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන්. මේ අවුරුදු 5ක් කර්මේ කරගහපු මිනිස්සු දැන් මගේ පාක්ෂිකයෝ වුණා හිත රිදීම් ඇති. අමුන්නාසල අයිතියක් තියෙනවා මට බනින්න. ඒ ප්‍රශ්නයක් නැහැ. මාත් බයින මමත් අරින්නේ නැහැ. එමය වෙන්න ඕනේ. තමන්ගේ ඇමතිකම රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇමතිකම පූජා කරපු මිනිහා මම. හැබැයි මේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය කැබිනට් කියලා හිටියට අපි ගැන එහෙම ලොකු තක්තේරුවක් කාලඟවත් නැහැ. ගමේ මල ගෙදරක් වුණාම වල කපන තැන බණ්ඩායියා ඉන්නේ. ගොප්පලේ ගන්න තැන බණ්ඩායියා ඉන්නේ. අවමංගල සභාවේදී ලොක්කෝ වෙන්නේ කිසිම දෙයක් නොකරන අය. කොට මතක අර කතාව පාත්තු ලොක්කා ගැන අර ඔක්කොම කරපු බණ්ඩා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔය හැම එකටම හොට දාගන්න ගියොත් ඔය වැඩි කරන්නේ නැහැ. මේ රටේ ජනාධිපතිතුමාට තමයි රට පාලනය කරන්න බාර දීලා තියෙනවා. තව එක කියලා නෙමෙයි. අවුරුද්දයි මාස 3 යනකොට පේල් අසමත් කියන තැනට ඇවිල්ලා තියෙනවා. එක ආණ්ඩුවක් ඇතුලේ පුංචි ආණ්ඩු 3ක් ක්‍රියාත්මක වෙනවා. මේක රටට අගුණයි. ඒක තමයි ප්‍රශ්නේ. පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නයි අග්‍රාධිකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. උන්වහන්සේ මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්. 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් පළමු වනදා කොමිසමේ සමාජිකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා.
අනතුරුව පසුගිය නිදහස් සමර උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකියයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. එම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩනමින් තමා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරමින් අගරදුකුරු අතියුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත්තේ එවන් පසුබිමකයි. කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබා දෙන ලෙසත් කාදිනල් හිමිපාණන් එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. එම වාර්තාවේ පිටපත කාඩිනල් හිම්පාන්ටද කඩිනමින්ම ලබා දෙන ලෙස උන්වහන්සේ ලිඛිතව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේ මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාගේම සියලු විස්තර හෙළිදරව් කිරීමත් උන්වහන්සේ බලාපොරොත්තු වන අතර ඒ අයට නීත්‍යානුකූල වූ දඩුවම්ද ලබා දෙනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහාය සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව අපහාසාත්මක පුවත් ප්‍රකාශය කිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගම් වෙත පනවා තිබෙන වාරණ නියෝගය මාර්තු මාස 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසාධිකරණය අද නියෝග කළා. එම නීති කෘත්‍ය කොළඹ ප්‍රධාන දිසා විනිසුරු රශාන්ත ගොඩකවැල මහතා ඉදිරියේ අද යලි කැඳ වූ අවස්ථාවේදී රාජේන්ද්‍රන් රාජමහින්ද්‍රන් මහතා සභාපතිත්වය දරන MTV පෞද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශ ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් ද්වේෂ සහගත අරමුණකින් අසත්‍ය ගොතන ලද සහ මහජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති විකාශ කළ බවට චෝදනා කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම මෙම නඩුව ගොනු කළා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එම වාරණ නියෝගය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව මෙම නීති කෘත්‍ය අද යලි කැඳවනු ලැබුවේ පැමිණිලි පාර්ශවයේ ඉල්ලා ඇති අතුරු තහනම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ කරුණු සලකා බැලීම සඳහායි. එහිදී දෙපාර්ශවයේ නීතිඥයන් සිදු කළ කරුණු සැලකිරීම පිළිබඳ අවධානය යොමු කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු රශාන්ත ගොඩවේල මහතා ලිඛිත දේශන මත මෙම නීති කෘත්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරනු ලැබුවා. අදාළ ලිඛිත දේශන මාර්තු මාස 12 වනදාට පෙර අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසද කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥයන්ට දැනුම් දුන්නා. ඒ අනුව ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වන අයුරින් පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට පනවා ඇති වාරණ නියෝගය මාර්තු මාස 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. වෙනදා මාතය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මිල සංශෝධනය කරන ලද භාණ්ඩ නව මිල ගණන් යටතේ සතුස සමූපාකාර සහ කියු ෂොප් වෙළඳ සැලචලා වලින් ලබාගත හැකි බවයි. කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල සමූපකාරාල විසැල් නව මිල ගණන් පිළිබඳ දැනුවත් නොවී තිබූ අයුරුද දක්නට ලැබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව හාල්, සීනි, සැමන්, අල සහ පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල මෙලෙස පහත දැමනු ඇති. මිල ගණන් පහළ දැමීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සහ සමූපකාර රාජ්‍ය අමාත්‍යවරයා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට අධ්‍යක්ෂ වෙමින් අදහස් පළ කළා. සාලුත් කැකුළු හාල් 93ටත් නාඩු 96ටත් සම්බ 98ටත් කියන මිල ගණන් වලට අලෙවි කරනවා. දැන් පිටි රුපියල් 105කට විතර අපි අලෙවි කරන්නේ රුපියල් 84ක්. ප්‍රමාණ වියදම ඉතරයි පියවෙන්නේ. මේ භාණ්ඩයේ අලෙවි කිරීමෙන් සතොසට විශේෂ ලාභයක් හෝ සමූපකාරයට විශේෂ ලාභයක් හෝ පාඩුවක් නැහැ. ගැසට් අසාර්ථක වුණ බව අපි පිළිගන්නවා. නමුත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් ප්‍රධානත්වයෙන් රැස්වෙන ජීවන වියදම් කමිටුව අපිට අවසරයක් ලබලා දුන්නා. රජයේ වශයෙන් රජයේ යුතුයකමක් වගකීමක් තියෙනවා. සහනයක් සලසන්න. ඒක අමාරුවෙන් අපි කරන්නේ. කොහොමද අඩු වෙන්නේ? සැපයුම් කරුවන්ට තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ණයට ලබා දීම. ඒ වගේම අද සෑම භාණ්ඩයකම අතරමැදියන් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගසා කරනවා. සමූපකාරයත් සතුසත් ඒකාබද්ධ වෙලා අපි එකට මිලදී ගැනීම කරනවා. එතකොට විශාල ප්‍රමාණයක් අපි ඍජු මිලදී ගැනීමක් කරනවා. ඒ වගේම මුදල් ලබා දෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙකුට දෙනවට වඩා ඒ සැපයුම් කරුවන්ට අඩු මිලකට අපිට දෙන්න පුළුවන්. ඒ අනුව සතුස සමූපකාර වෙළඳසැල් සහ කියු ෂොප් වෙළඳසැල් වල නව මිල ගණන් ක්‍රියාත්මක වුණාද? අපි ඒ ගැන සොයා බැලුවා.
හොඳයි හරියට කෙරෙනවා නම් ඉතින් ඒ කියන්නේ කිසි දෙයක් කෙරෙන්නේ නැහැ බඩු නෑ සතුට හිටපු ගම හවස් වෙනට ලුණු සවුල් මේක ඉතින් තේරිච්චයි ඉතින් අද ඉඳන් හරියට ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම වුණොත් ජනතාවට ඒකෙන් ලොකු සේවයක් ඇති වෙන ඇත්ත වශයෙන්ම. මේ ක්‍රමය හොඳයි. ආණ්ඩුව කියන ප්‍රතිපත්තිය හොඳයි. අවශ්‍ය බඩු 27ක් අඩු කරලා තියෙනවා. මොකද හිතෙන්නේ? නෑ නේ ගණ්ඩාපු බඩු නෑ කිව්වට. දැන් අර සීනි කලින් තිබුණට වඩා දැන් මේ සැරේ මිල වැඩි වෙලා නේද? ඒක නම් 99 තමයි දෙන්නේ දැන් නා. 85ක් තිබ්බේ. සැමන් කලින් කීයේ තිබ්බේ? සැමන් 200යි. දැන් 220යි. අද කීයද ඔයාලගේ ළඟ සීනි කිලෝ එක? අද අපේ තිබ්බ මිලම 140ක් තමයි. සැමන් කීයද? ඒක 350කට බං. ඒ කියන්නේ රජයේ අඩු කරපු එකේ සෞපකාරී තාම ඔයාලට තීන්දුවක් දීලා නැහැ. අපිට තාම නැහැ. ඔයා තාම විකුණන්නේ පරණ මිලටමයි. ඔව්. හරි බඩු තියෙනවා. ඒ තියෙන බඩු ඉතින් අඩු කරන්න එහෙන් චක්ලයකට එන්න බෑ. කොහෙන්ද? ඔය දැන් ඔය වෙලෙ අමාත්‍යාංශෙ නේද? ඒ නේද අඩු කරලා තියෙන්නේ. ඔව්. රෝට්ටු වලට නිකුවේ දැන් දවස් 3කට කලින්. ඔව් අද ඉඳලා දෙන්න කියලා. මෙහෙන් දෙන්නේ නැහැ. මෙහෙන් දෙන්නේ නැහැ නෙවෙයි තව දෙන්න ඉතින් ඇවිල්ලා නැහැ. ඉතින් අද ඉඳලා දැන් සතුටේ දෙනවනේ. අපිට තවම දැනුම් දීලා නැහැ මල්ලි. රජින්. ඔව්. මනුසත් දෙරණ ක්‍රියාත්මක කරන බසයෙන් අනාගතයේ වැඩසටහනේ දෙවන අදියරේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දහවනේ නිවත් කළ තවත් ලංගම බස් රථ 20ක් පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් මනුසත් දෙරණ වෙත පසුගියදා ලබා දුන්නා. බසයෙන් අනාගතයට වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. ඒ දහවනෙන් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ අරමුණෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මනුසත් දෙරණ සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහි පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනයේදී තිබූ පසුගිය ඔක්තෝබර් 1 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රියාවට නැංගුණා. දිස්ත්‍රික්ක 5ක් සඳහා පුස්තකාල බස් රථ ලබා දීම ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කෙරුණා. වැඩසටහනේ දෙවන අදියර යටතේ පුස්තකාල ලෙස තවත් බස් රථ 20ක් ප්‍රතිනිර්මාණය කරන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය ඊට සම්පූර්ණ දායකත්වය ලබා දීම පසුගියදා සිදු කළා. අපි බස් 20ක් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අද අනුග්‍රහය සැපයුවා. දැන් මෙහි අරමුණ තමයි අපේ ශිෂ්‍යයන්ට තමන්ගේ කියවීමේ රුචිය වැඩි දියුණු කර ගැනීම. ඒ වගේම අපි මේ බස් 20 සඳහා අන්තර්ජාල පහසුකම් සපයීමට බලාපොරොත්තු වෙනවා දරුදරයන් ලෝකයේ සමග සම්බන්ධ කිරීමට. ඒ අනුව ප්‍රතිනිර්මාණය කරන බස් රථ 20 දිස්ත්‍රික්ක 20ක පුස්තකාල නොමැති පාසල් සඳහා ඉදිරියේදී පරිත්‍යාග කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. සමගි ජනබලවේගේ ආසන සංවිධායකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තර මුල්ලේදී සිදු වුණා. ලීසිං වාර්ග ගෙවීම සහ අඩු පොලි අනුපාතයන් යටතේ ණය ලබා ගැනීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් ගබ්‍රාල් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් වර්ජනය සතියකින් తాවකාලිකව කල් දැමීමට බස් සංගම් නියෝජිතයන් තීරණය කළා. අදාළ සාකච්ඡාවෙන් පසු බස් සංගම් නියෝජිතයින් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. අපි එකට ඉන්න ඕන. මම තියන්නේ සාකච්ඡාව හම්බෙන්නේ මේ ඔය වගේ ඇමතුරු අපිට කොච්චර පොරොන්දු දීලා තියෙනවද කියනවාකෝ අපිට මතක නැද්ද ඔය? ඒගොල්ලෝ සංගම් නායකයෝනේ. ආ ඉන්නකෝ. හාලියල උඩුවර 6 කනුව ප්‍රදේශයේදී බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අදාළ අනතුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. හාලියල ප්‍රදේශයේ 15 වසරේ බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ කට්ටනියෙකු අලුගොල්ල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු විසින් අපයෝජනය වූ බව පැවසෙන දැරිය මේ වන විටත් තෙමස් ගැබෙනියක්. ඒ හිතවත් හිටපු කට්ටිය ළමයි කෙනෙක් ඉන්නවද? දෙවෙනි එක්කන. තුන්වෙනි එක්කන. හතරවෙනි එක්කන. හම්බෙන්න මාස 4ක්. අවුරුදු 16 කියලා දන්නවනේ. සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.